නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාහුදස්සන මරියානං සන්නිවාසෝ සදා සුඛෝ අදස්සනේන බාලානං නිච්චමේව සුඛී ස්යාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ලංකාවේ හෝ ලෝකයේ කොතනක හෝ සිටවින් වාසනාව උදා කරගත්තා වූ සදහැබර පින්නතුනි, අනුග්‍රහක බවතුන් අපට නිදහස ලබා දීලා තිබෙනවා. නිවනට උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියලා. ඔබ දන්නවා එහෙම නිදහස් මාත්‍රකාවක් දුන්නාම මට අදාළ පෙළවල් තියෙනවා. දහම් පෙළවල්. ධම්මකතික පෙළ ඔස්සේ යනවා අපි. ජම්බුදීප පෙయ్యాලේ ඔස්සේ යනවා. වගේ ධම්මපද පෙළ ඔස්සේත් යනවා අපි. පසුගිය ධර්ම දේශනා 10-11ටත් ධම්මපද පෙయ్యాලයට සම්බන්ධ වෙන්න බැරි වුණා. අද ධම්මපදයට සම්බන්ධ වෙන්න ඕන කියලා හිතන නිසා තමයි ධම්මපදයේ සුඛ වර්ගය තුල පවතිනා වූ තවත් ගාථාවක් විවරණය කිරීම සඳහා අවස්ථාව යොදාගත්තේ. මේකට සිංහලෙන් ධම්මපදය කියන නම යොදන්නේ නැත්තේ අවුරුදු 60ක් 70කට 100කට පෙර විසූ අය තමයි. ඒක සිංහල තේරුම නිවන් මඟ කියන එක. ධම්ම කියන්නේ නිවීමට, පද කියන්නේ මාවත කියන එක. සැබවින්ම මේ ගාථාපද දෙකක් තුලත් මේක තියෙනවා. ඒ නිසා ඒ වේදීම හරිම අර්ථවත්. මම දැකලා තිබෙනවා, දන්නවා. මේක මේ පොත නෙමෙයි මගේ අතටපත් වෙන්නේ. 772ක් වටිනා 1906 විතර මුද්‍රණය කරන ලද පුංචි පොතක් අතේ තියාගන්න පුළුවන් ප්‍රමාණය. තවමත් මගේ ළඟ ඇති, දැන් ඒක පාවිච්චි කරන්න බෑ. ඒ වගේ අත්පොතක් වශයෙන් ඕක භාවිතා කළ බව සහ අන්‍යාගමික අය පවා යම් යම් කරුණු ඒ සඳහා යොදාගත් බව, භාවිතා කළ බව අහලා තියෙනවා. පැරණි හිටපු නායකයින් තුලත් මෙබඳු දෙයක් තමන්ගේ අතේ තිබුණ බවත්, සමහරට හිස ගසා මරා දමන්න එහෙම තිබුණොත් එහෙම අතේ තියෙන දේ තවත් කෙනෙකුට දෙන බවත් පවා මම අහලා තියෙනවා. ඉතිහාසයේ කැප්පිටිපල වැනි අය ධම්මපදේ හෝ සද්ධර්ම රත්නාවලිය වැනි දෙයක් තමන්ගේ ඉනේ තිබිලා අනිත් අයට දුන්නයි කියනවා මේ යන්න ඉස්සර වෙලා. ඒකට ඔවුන් ඒ ජීවිතේ කටුක අවස්ථාවලදී මේන් යම් දෙයක් ප්‍රයෝජනට ගන්නවා. මේකට අදාළ කතාවක් තියෙනවා. ඒක තියෙන සද්ධර්ම රත්නාවලියේ. මම 1980 කාලේ කියවලා ඉවර කරපුවා. ඒ මතකයෙන් තමයි මතක් කරගන්නේ. අදත් ඕනනම් වෙලාව තිබුණොත් මේක අරගෙන අහවල් කතාව කියලා කියන්න දන්නවා. ඒ කතාව කියලා බණක් කියන එක තමයි අවුරුදු 50ක් 60කට ඉස්සෙල්ලා ධර්ම දේශනාව කියලා බොහෝ දෙනා සලකනු ලැබුවේ. අප නම් මේ කතාව ගන්නේ, මේ ගාථාව ගන්නේ කතාව කියන්න නෙමෙයි. මේක අපේ ජීවිත කතාව බවට පත් කරගන්න. එදා මේක අති සිද්ධියක් වශයෙන් ඇහුවට ඒක පරණි මල දෙයක් කරුණාම වැඩක් වෙන්නේ නැහැ. ඔය ගායකයෙකුත් කියනවානේ, මතකේ නම් වූ මලපත පෙරලා මලගියේ සිහිපත් කළ මැත කියලා. එහි මොනවද ඇත්තේ, කිසිත් නැත හිස් බව කී ඇත්තේ කියලා. ඉතින් ඕක ආය අපි අරගෙන මේ අර ගවයා වමාරලා කනවා වගේ ඕක කියව ඉන්න ඕන නෑ. නමුත් මේවා හැමදාම සර්වකාලීනයි. වර්තමානයේ මිනිස්සුන්ගේ ගැටලුවට අදාළයි. මේ පද දෙක තියෙන විදිහ පොඩ්ඩක් අපේ දහම් පෙළට වෙනස් විදියක්. දැන් අපමාදෝ අමත පදම් පමාජෝ මත්තුනෝ පදම්. පළමු අප්‍රමාදයේ පෙන්නලා පස්සේ මේ ප්‍රමාදයේ පෙන්නනවා. නමුත් අපි කියනකොට ඉස්සර වෙලා ප්‍රමාදයේ පෙන්නලා අප්‍රමාද නැහැටි පෙන්නන්නේ. අනිකුත් හැම ගාතාවකම දුක්ඛ ධම්ම පරියාය ඉස්සරලා පෙන්නලා නිරෝධ ධම්ම පරියාය පස්සේ පෙන්නන්නේ.
පරිහාන ධම්මං ඕභික්ඛවේ දේශිස්සාමි මම ඔබට පිරිහෙන හැටි දේශනා කරනවා අපරිහාන ධම්මංච නොපිරිහෙන හැටි පසුව. වැරදුන හැටි කියා දී නිවැරදි කරන එක. එනිසා මේ ගාථා පද ටික මම පැහැදිලි කිරීමේදී මාරු කරන ලබනවා. මේක මේ දස්සන කියන වචනයටත් ක්‍රියාම් අර්ථයක් දණ්ඩ වේ වගේ පේනවා ටිකක් ගැඹුරු. පළමුව පද දෙකේ අර්ථය සරලව මම ඉස්සලා කියන්නම් ගැඹුරට පස්සේ යමු අපි. මේ සාහු කියන්නේ යහපති කියන එක. සාහු දස්සනං අරියාණං. එතකොට ආර්යයන්ගේ දැක්ම යහපති. එතකොට පුද්ගලයන්ගේ දැක්ම කියලා ගත්තොත් මං හිතන්නේ නැහැ ඒක එච්චර සාර්ථක වෙයි කියලා. මොකද බාහිරෙන් ඇස් දෙකෙන් ආර්යයන් දකින්න බෑ. එන ඉතින් කොණ්ඩඤ්ඤතාවස බුදුන් වහන්සේ බුදු වෙලා ඉන්න බව දකින්න නැතයි ඔය ඉස්සලා වඩිනකොට. බුදු වෙන්න බැරුව ශරීරය අලංකාර කරගෙන ඉනවා කියලා කිව්වා අරුණාම. ඒ නිසා මේ දස්සන කියන පදේ තේරුම පුද්ගලයෙක් දැකීම වෙන්න බෑ. ඊට වඩා එහාට දැක්මක්. ආර්යයන්ගේ දැක්මට ඔබ එන්න ඕනේ. අන්න ඒකයි මේ කියනවා ඇත්තේ. ඒ වගේම සන්නිවාසයේ සදාසුකෝ ඔවුන් සමග එක්ව වාසය කරන එකත් නැත්නම් ඒ ආර්ය දර්ශනයට එක්ව වාසය කරන එකත් හැම කල්හිම සැපගෙන දෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා අපි පැය අවසන් කාලේදී කතා කරන්න වෙනවා. ඊට ඉස්සරලා මෙන්න මේක බලන්න. අදස්සනේන බාලානං නිච්චමේව සුඛී සදා. නියත වශයෙන්ම සැපගෙනක් දෙනවලු. මොකක් කළොත්ද? බාලයන්ගේ නොදැක්මෙන්. එතකොට බාලයන්ගේ නොදැක්ම කියන්නේ මොකද්ද? අසේවනාච බාලානං කියලාත් ඔබ කතා කරන්නේ ඔය. බාල පුද්ගලයන් සේවනය කරන්න එපායි කියලා. මේක අපිට හුරු වෙන්නේ මේ දෙදෙනෙක් අතර පරතරයක් සහිත දෙදෙනෙකුගේ පුද්ගල ඇසුරක් වශයෙන්. ඒකත් සාමාන්‍ය සමාජයට හරි. දසවස්තුක සම්මාදිට්ඨියට හරි. නමුත් ආර්ය සම්මාදිට්ඨියට හරියන්න ඕන මීට වඩා ගැඹුරින් කියලා මම දකින්නේ. නියත වශයෙන්ම සුඛ ගෙනත් දෙන්නේ බාලයන්ගේ දැක්ම Tamanට නැතුවම. Tamanටත් තිබෙන්නේ බාලයන්ගේ දැක්මක් නම් ඒකෙන් සුඛ ගෙනත් දෙන්නේ නැහැ දුක ගෙනත් දෙනවා. අන්න අපි මේ බාලයන්ගේ දැක්මෙන් ලෝකේ බලන හැටි සහ ඒන් දුක ගෙනත් දෙන හැටි තේරුම් ගත්තාම තමයි අසේවනාච බාලානන් තේරෙන්නේ. දැන් 2010 කාලේ නැත්නම් 1985 90 2010 කාලේ මේ ලංකාව නැමැති පුරුෂයාගේ හිස්සරදයක් හැදලා තිබුණා උතුරු නැගෙනහිර දෙපැත්තේ. ඒක පුරුෂයෙක් වශයෙන් ගත්තොත් හිස තේන උඩ පැත්තේනේ. ඒ කියන්නේ මේ පැත්තේ ප්‍රශ්නයක් හටගෙන මේක අනිත් පැයට හිස්සරදයක්. මේහිදී එහි නායකකාරකාදීන් ඔවුන්ගේ ගෝලයින්ට උගන්වලා තිබුණා මේ වෙනුවෙන් දිවිනසා ගන්න එක සුගතියට යන වැඩක් කියලා. ඔය මිනිස් බෝබ බවට පත් වුණේ දිවිනසා ගන්නා ඒ විදිහට රට වෙනුවෙන් නැත්නම් ජාතිය වෙනුවෙන් මැරුණට කමක් නැහැ කියලා වුන් දෘෂ්ටිගත කරලා තිබුණ නිසා. නමුත් අපට තේරෙන ධර්මයන්ට අනුව කෙනෙක් ඒ වගේ අවස්ථාවක මැරෙන්නේ ආදරෙන් කරුණාවෙන් නැත්නම් පිනෙන් නෙවෙයි. අනිවාර්යෙන් තරහෙන්. එතකොට ද්වේෂ නැත්නම් ව්‍යාපාදී තර්කයෙන් මිය ගියාපුවාම ඒකට අදාළ දුගතියක් හම්බ වෙනවා ඇරුණාම ත්‍රිපිටකයේ පුරාම ලෝභ දේශ මොලින් පරලෝක ගිහින් සුගතිගාම වෙනවා කියලා හැම නෑ. එක ගාතාවකවත් එක සූත්‍රයකවත්. එතකොට අර ඔවුන් දෘෂ්ටිගත කළා වැරදි පැත්තකට. දැන් ඊට පස්සේ මෙතනින් එහා පැත්තට ජීවිතය ගැන අපි දන්නේ නැහැ. නමුත් කෑලි කුඩු වෙලා තමයි මේ යන්නේ ඉන් එහාට. එතකොට අර අනුන් කියපු දෙයක් පිළිගත්තා වෙනවානේ. ඔය මෑත දිස් දුවන සිද්ධියකිත් එහෙම තිබුණානේ. ඔය අන්තිමට දැන් බැලුවාම පූජ්‍යපක්ෂයමයි ඔවුන් පොළඹවලා තියෙන්නේ. බැලුවාම අන්‍ය ආගමික සංකේත විනාශ කරන්න එක පැත්තකට තව පැත්තකට හදලා තියෙනවා ආගම කාමයේ විඳින්න ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය අනුව එක්කෙනෙකුට එක්කෙනෙක් දීලා තියෙනවා. නමුත් ආගමික වශයෙන් ගත් කල එකට 7ක් හදා ගන්නවා ආගමික සංශෝධනයන්හිදී ඒ කාමයන් විඳීම සඳහාම තියෙන ආගම්වල 7ත් මදි වෙලා පරලෝකයෙන් 72ක් විඳින්නද කොහෙද ඊට පස්සේ ආගම වෙනුවෙන් දිවිනසා ගැනීම හොඳයි කියලා අර දෘෂ්ටිගත කරනවානේ. එන් කොයි මිනිස්සයාද පිළිගන්නේ ජීවත් වෙන්න ආස ඇති මිනිසුන් මරලා සුගතිගාමී වෙන්න පුළුවන් කියලා. මොකද මේ බුදු දේශනාව මොකද්ද? සබ්බේසං ජීවිතං ප්‍රියං. තමන් හැමෝම ජීවිතයට ප්‍රියයි.
ඕන්නම් හිතලා බලන්න කියලා තියෙනවා අත්තානං උපමං කත්වා. තමන් උපමා කරලා හිතලා බලන්න. තමන් මැරුම් කණ්ඩ මේ යන්න කැමතිද? නැහැ. නැත්නම් අනිත් අය මරන්න යන්නේ මේ ලෝකේ මොනම එකක් නිසාවත් අයිතියක් නැහැ. තමන් මරණයට කැමති නැත්නම් මොනම කාරණයක් නිසාවත් තවත් කෙනෙක් මරන්නට අයිතියක් නැහැ. රටේ පවතින නීතිය නම් තියෙන්නේ තමන් මරන්න ඉස්සලා ගැලවෙන්න මොකක් හරි කරාට කමක් නැහැ කියලා අරුණාම එතකොට මේ ඝාතන වලට යන අය සිවිදනසා ගන්නට යන අය ආදරෙන් යන්නේ නැහනේ. මේ පොත් මේ සඳහන් පරිදි ලෝභයෙන් මෝහෙන් ද්වේෂයෙන් මෝහෙන් යන්නේ. ඒ කියන්නේ උන් ගමට සමට රටට සමාජයට අයහපතක් කරන අතර Tamanටත් පරලෝ වශයෙන් දිගු කාලින අයහපතක් කරගන්නවා. මොකක් නිසාද? බාලානන් දස්සනේන බාලයන්ගේ දැක්මෙන් ලෝක දිහා බලපු නිසා. තව මෙහාට අපි ඔක ගේනවා ටිකක්. ඔය දරුවෝ හැදෙන වැඩෙනකොට මව්පියන්ගේ ඇසුරෙන් දරුවෝ අහිංසකයි අවංකයි දුම් හැටියක් පානය කරලත් නැහැ මත්පැන් බීලත් නැහැ. නමුත් ඕකටත් ගුරුවරු ඉන්නවා මල ගෙවල් වල. මත්පැන් අගුරක් බීවට කමක් නැහැ සිගරට් එකක් බීවට කමක් නැහැ කියලා. පාටි වල ගිහිල්ලා ගුරුවරු ඉන්නවා බීවෙ නැත්නම් සමාජයේ තැනක් නැහැ. එහෙමයි ඒගොල්ලොන්ගේ තැන බොන මිනිස්සුන්ට තියෙන තැන. අනිත් අයට තැනක් නැහැ. කියලා තමයි ඔවුන්ගේ අර මනස අවුල් කරන්නේ නැත්නම් විකෘති කරන්නේ. ඔවුන් ඊට පස්සේ අරකට පොළඹවනවා. දැන් බුදුදහම අනුව ගත්තාම සුරාමේරේ මජ්ජ පමාදට්ඨානා. මේ බුදුසමයේ අප්‍රමාදයක් පෙන්නනවා දුක මිදෙන්න සඳහා ඒකට බාධා ඇති කරන එකක් තමයි මේ ප්‍රමාදය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රමාදයට උදව් වෙන දෙයක් තමයි සුරාවහා මේරේ කියන්නේ. ඒ නිසා එකෙන් වැළකීමට වේරමණී වළකින්නයි ඕන. මේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂාපදයේ කියන අයම තරුණ පරපුරය බොණ්ඩ පොළඹවනවා. එතකොට ඔවුන්ගේ දර්ශනය මොකද්ද? බාලයන්ගේ දර්ශනය. අනුවන දර්ශනයක්. මේ අනුවන දර්ශනය කවදාවත් යහපතක් සලසන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් ඔය ඇසුරු කරන්න නැත්තම් තොරතුරු දැනගන්න ලැබෙනවා යම් යම් අයගෙන්. බැලුවම මේ පවතින සංස්කෘතියේ මේ මෑත දිස්දුන වෙනස හොඳයි කියලා මම හිතනවා. වැඩිපුර මලගෙවල් වල රස්තියාදු වෙන්න සිදු නොවි අවමගුල් කරන එක. මන්දයත් බොහෝ තරුණ දරුවන් මත්පැන් පානේ අත්පත තියලා තිබුණේ දුම් වැටි අත්පත තියලා තිබුණේ මලගෙදරක රාත්‍රී නිදහස තුළ. අර දස්සනේන බාලානම් අදස්සනේන බාලානම් නෙවෙයි බාලයන්ගේ දැක්මට එකතු වෙනවා. තවත් එහාට ගියාපුවාම මත්පැන වැරදි විතරක් නෙමෙයි පෙන්වන්නේ ඊට. හොරකමත් වැරදි කියලා පෙන්වන්නේ නැහැ සමහර විට. ඒකටත් සමහර විට නොදැක්කා වගේ ඉන්නවා නැත්තම් උඩගෙඩි දෙනවා උදව් කරනවා. ප්‍රාණඝාතයත් එහෙමයි. තවත් පැති ගත්තාම මෙන්න මේ විදිහට මේ Tamanගේ සිත අවුල් කරන ඒ සිත අවුල් කිරීම තුළින් Tamanට සැනසෙල්ල නැති කරන පරලෝ වශයෙන් ගත් කල මානසිකත්වයේ පහතට එහලා මිනිස්කම අහිමි කරන මේ පාරේ යන්නට යමෙක් මේ ලෝකේ උපදෙස් දෙනවා නම් පුද්ගලයන් වශයෙන් ඔවුන්ටත් බාලයන් කියලා කිය හැකියි. මේ මතය පිළිගැනීමම දස්සනේන බාලානම්. එහෙනම් මෙතන පෙන්වන්නේ අදස්සනේන බාලාන් නිච්ච මේ සුඛීසදා නියත වශයෙන්ම සැපගෙනක් දෙනවා බාලයන්ගේ දර්ශනේ නැත්නම්. එහෙනම් බාලයන්ගේ දර්ශනයෙන් බැලුවොත් නියත වශයෙන්ම දුක ගෙනත් දෙනවා. අන්න අපට මේ හැදෙන වැඩෙන තරුණ පරපුරක් සඳහා මේක ඉස්සෙල්ලා උගන්වන්න ඕන. මේ බාලයන්ගේ දර්ශනය Tamanගේ දර්ශනය බවට පත් කරගන්න එපායි කියලා. මේ දර්ශනය කියන්නේ ඇහැට පේන එක නෙවෙයි විෂන් කියන්නේ දැක්ම. දැක්ම. අනේ දැක්ම සාමාන්‍යයෙන් ලෝකෙ දිහා බලලා හේතුඵල වශයෙන් බලලා ප්‍රතිඵල දෙස බැලීම තුළින් සාමාන්‍යයෙන් එහෙමත් මේ ධර්ම ග්‍රන්ථවල පවතිනවා මේ යමක් හරිද වැරදිද කියලා තේරුම් ගන්න ඒ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය දෙස බලන්න කියලා තියෙනවා. ප්‍රතිඵලය අහිතකරනම් ඒක කරන්න එපයි කියලාත් පෙන්නලා තිබෙනවානේ. ඒකත් දසවස්තුක සම්මාදිට්ඨියට වළංගු එකක්. දුර දැක්මක් තුළින් ප්‍රතිඵලය ගැන කල්පනා කරලා බලලා ඉන් සිදු වෙන අයහපතක් නම් ඒක නොකර ඉන්න තරම් පරිකල්පන ශක්තියක් තියෙන්න වෙනවා. මේ විදිහට තවත් ටිකක් එහාට ඔක ගත්ත හැකියි. අදස්සනේන බාලා නම් මම ඔය කතා කරන්නේ ಜಾති මට්ටමින් ආගම් මට්ටමින් සහ පුද්ගල මට්ටමින්. ආගමික මට්ටමනොත් තියෙනවා තව කොහාට. ඒකයි තේරුම් ගන්න ඕන. ඒකයි මට මුල පැත්තක් කියන්න තියෙනවායි කියලා කියන්නේ. එමනම් අපට යම් කිසි විදිහකින් නොමග යවන සුළු දර්ශනයක් කවන්න
ඒත්තු ගන්නවන්න. ඒකට ඇබ්බැහි කරන්න පුරුදු කරනවා නම් එයින් ඔවුන් අපට සලසා දෙන්නේ යහපතක් නෙවෙයි. ඉහාත්ම වශයෙන් අයහපතක්, ශාරීරික මානසික වශයෙන් අයහපතක්, පාරලෞකිකවත් පරලෝ වශයෙන්ුත් අයහපතක්. ඒ පරලෝ වශයෙන් අයහපත පිළිබඳව බුදු සමයේ හැරුණු විට අනාත් සමයන් වල පැහැදිලි කරලා නැහැ. පවෙන් නිරයට යනවා කියන වචනේ අරනහම ඊට එහාට පැහැදිලි කිරීමක් කරලා නැහැ. නමුත් තේරුම් ගන්න ඕනේ ඒක. මේ සමාජය තුළම මේ ඉන්න බෞද්ධ සමාජය තුළම එදා තිබුණ ගති ලක්ෂණ වත්මන් සමාජය තුළ තිබෙනවා. එදා එක බෞද්ධ සමාජය නෙමෙයි ආගමික සමාජය ಭಾರತය තුළ. ගෙදරින් ඉවත් වී ගියා වූ 62ක් මිත්‍යා දෘෂ්ටි අදහන අය තම මතය හරි කියමින් ප්‍රචාරය කරමින් හිටියා. සඩ්ශාස්ත්‍රවරුන් ප්‍රමුඛ මේ අයගේ ඉගැන්වීම් තථාගතයන් වහන්සේ එහෙම මක්කලි ගෝසාලලා අපායට යවන කෙමනක් කියලා පෙන්ලා තියෙනවා. මොකද මිත්‍යා දෘෂ්ටියටම පොළඹම වෙයින් පව් පුරවගෙන ජීවිතය එහා පැත්තට යන්න සිදු වෙනවා. ඒ නිසා ඔහු අපායට යවන මොකයක් ඔහුට තිබෙන්නේ කියලා කෙලින්ම මේ අදහස විවේචනය කළා. පුද්ගලයා නෙවෙයි. ඒ වගේ එදා ඒ ගැටලුව තිබුණේ බුදු සමයෙන් පිටස්තරව අනිත් ආගම් මට්ටමින්. අපට අද මේ ගැටලුව තියෙන්නේ අනිත් ආගම් මට්ටමින් අපට කතා කරන්න අයිතියක් නැහැ. අපේ ආගම මට්ටමිනුත් මේක තියෙනවානේ. කවුද ලබාගත්ත මිනිස්සෙකුට ජීවිතේ නිවීමටපත් වෙන එක සැපයි කියලා කියන අය කී දෙනාද ඉන්නේ? නිබ්බානම් පරමං සුඛං කියව මරණින් පස්සේ ඔක තියෙන්නේ කියලා එතෙන්ට යන්න පාරක් කියලා දෙනවා. එහෙම නැත්නම් නිබ්බානම් පරමං සුඛං කියව අනාගත බුදුරජාණන් වහන්සේගේ බණ අසා චතුස්සත්‍ය අවබෝධ වෙන දැන් සතරේ ඇවිදින්න පින් කරන්න කියලා දෙනවා. මේ දස්සනත් මම කියන්නේ බාල. මේක හොඳ දර්ශනයක් වෙන්නේ නැහැ. ඒක ඔවුන්ගේ දැක්මට හරි ඇති. නමුත් මේ ත්‍රිපිටකයේ සඳහන් යම් යම් කරුණු එක්ක සංසන්දනය කිරීමේදී බුදුන් වහන්සේ කවදාවත් මෙහෙම වදාරලා නැහැ කියන එක අපට තේරෙනවා. ඒ ගමන මොකද්ද? සසරේ ප්‍රමාදය. පමාදෝ මච්චනෝ පදං කියලානේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. පමාදෝ අමත පදං එහෙම කියලා තියෙනවද? අපමාදෝ අමත පදං. ලබාගත් ජීවිතය තුළ බුදුන් වහන්සේ වදාළ පරිදි අප්‍රමාද වීම යහපත් කියලා වදාරලා තියෙනවා. අරනහම කිසිවෙකුටත් ප්‍රමාදය යහපත් කියන්නේ. ප්‍රමාදය යහපත් කියලා ගැනීම අනිවාර්යෙන් එහෙමනම් දස්සනේන බාලානම්. අනුන්යන්ගේ දැක්මක්. ඉතින් මේ දෘෂ්ටි ගතිකත්වය, මේ මතවාදීත්වය සමහර ලංකාවේ ගුරුකුල වශයෙන්ම පවතිනවා. සාමාන්‍ය ගුරුකුල කියන වචනේ ඔබට තේරෙනවද මම දන්නේ නැහැ. දැන් ඔය ශාසන ඉතිහාසය තුළ පවතිනවා පංචායතන අෂ්ටමූලායතන කියලා. ඒවා මුල් කොටගෙන ගියා වූ වෙන වෙනම කොටස් ප්‍රධානත්වයේ මුල් කොටගෙන ඒ මුලින් ඇති වුණා වූ කොටස් ආනන්ද හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිස වගේ එහෙම පිරිස. එහෙම නුනත් වර්තමානයේත් එහෙම රූපවාහිනී යන්ත්‍ර මුල් කොටගෙන යම් යම් ආයතන මුල් කොටගෙන ගුරුකුල සකස් වෙනවා. එමුදු ගුරුකුලයන්ගේ ඉගැන්වීමම සමහර ඒවායේ භවගාමී. තමනුත් භවගාමී වෙමින් තමන්ගේ ශ්‍රාවක පිරිසත් භවගාමී වෙන්න උගන්වනවා. සම්බුදු සසුනක් තුළ සදහම් ඉස්මතු විට අනුගමනය කළ ක්‍රියාමාර්ගයෙන් මේ සසර ගමන යමති චක්‍රයෙන් පිටට පනින්න මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක්. මිනිසුන්ට තේරුම් ගත්ත මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක්. ඒ පිටට පනින්න හැම අවස්ථාවෙම නෑ. දිව්‍ය ලෝකෙත් නෑ, බ්‍රහ්ම ලෝකෙත් නෑ, අපායෙත් නෑ. මිනිස් ලෝකේ පමණයි මේ සසර චක්‍රයෙන් පිටට පනින්න තැන තියෙන්නේ. දැන් රවුමක් කරකී ගෙනකොට ඒ දොර හම්බ වුණාම දොරෙන් පනිනවා යරුණාම ආයසරයක් පැන්නේ නැත්නම් රවුම යන්නනේ සිද්ධ වෙන්නේ. ඒ වගේ ඔබ ලබාගත් මනුස්ස ජීවිතයේ සදහම් හමු වී උත්සාහ කරන්නේ නැත්නම් ඔබ සංසාර චක්‍රයට වැටෙන්නේ. නැවතනම් කවදා අපාය ඔස්සේ, දිව්‍ය ලෝකයේ ඔස්සේ, බ්‍රහ්ම ලෝකයේ ඔස්සේ ගොහින් මේ කියන තැනට ඒ විද දන්නේ නැහැ. එබැවින් ඒ අවස්ථාව ලබාගත් අයට ඒ දොර වහන එක, මග වහන එක මම නම් දකින්නේ නැහැ අරියානන්දස්සනං කියලා. ඒක බාලානන්දස්සනං. තවත් තියෙනවා මට මේකම පැයම කතා කර හැකි වුණනම්. ඊතරම් කාලයක් ගන්න නැහැ. මොකද අනිත් එකට මට වැඩියෙන් කාලයක් ඕන නිසා. දැන් ජීවන දර්ශනය ගන්න. අපේ ලංකාවේ ජීවන දර්ශනය ගන්නකො. මව්පියන්, පාලකයින්, අධ්‍යාපනඥයින් මේ සියලු දෙනා කොහාටද මේ සමාජය සකස් කරලා තිබෙන්නේ?
පොත්වල උගතුන් බවට පත් වී පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් ආර්ථික සංවර්ධනය සමෘද්ධිය සහිත ජීවිතයක්. උගතුන් බවට පත් වී පහසුවෙන් මුදල් උපයන යාන වාහන ගන්නා වූ ඒවා තුළ සුඛ විහරණය සඳහා ජීවිතයක් උගන්වන්නේ. ඔවුන් බලන්නේ බාහිර සංයම සමෘද්ධියක් විතරමයි. ලෞකික අභිවෘද්ධියක් විතරමයි. ඔවුන් දන්නේ ලෞකික අභිවෘද්ධිය සපුරා ගැනීම සඳහා තරඟකාරීත්වයට යාමේදී චිත්තාභ්‍යන්තරයේ ලෝභය, දේශය, මෝහය බලවත් වීම තුළින් ආධ්‍යාත්මික පිරිහෙන බව. ආධ්‍යාත්මික පිරිහිනා වූ ඇතුණාම ඇතිවෙනා වූ ආතතිය උගත් නුගත් ස්ත්‍රී පුරුෂ ගිහිපැදි ભેදයෙන් තොරව හැමෝටම බලපාන බව. වර්තමානයේ නම් මෙබඳු කාර්යබහුල මිනිස්සුන්ට අවුරුදු 60 70 පණිනකොට ඩිමෙන්සියා නම් මේ රෝගයක් හැදෙන බව මේ නිසාම. මොලේ සෛල විනාශ වීම තුළින් මේ ලෝකේ ජීවත් වෙන්නේ නැති. ඒක උගත් රෝගේ වෙලා බැලුවාම. මොකද මොලේ සෛල මැරෙන්න පටන් ගත්තාම. එතකොට ඒක දරා ගන්නත් බෑ. තේරෙන්නෙත් නැහැ. ඔවුන් එතකොට මේ ලෝකේ හිටියට ඉන්නේ පරණ ලෝකේ කරුණාම ඔහුට උන්ව හදන්න බෑ දැන්. මේ හැම එකෙම මොකද්ද පවතින්නේ? ඒ නිසා ආධ්‍යාත්මික සංයමයකින් තොර ආර්ථික දර්ශනය තුලත් මිනිස්සුන්ට ලෞකික සැප 16න් එක ලබා දුන්නාට ලෝකෝත්තර සැප 16න් 15ම අහිමි කරනවා. ඔන්නෝම මේ ලෝකය අදස්සනේන බාලානං නැන්න දස්සනේන බාලානං බාලයන්ගේ දැක්මත් තුල හැම තැනම පිරීලා. එතකොට බාලයන්ගේ දර්ශනයෙන් මොකද්ද වෙන්නේ? නියත වශයෙන්ම දුක් ගෙනත් දෙනවා. තව ටිකක් එහාට යන්න. තවත් වචනකින් අපි එක ගනිමු. මේ යටතේ මිනිසුන් කියවම ආගමක රටකට අයිති නෑ සමස්තය. මිනිසුන් කියවම ස්ත්‍රී පුරුෂ බෙදීමකුත් නෑ සමස්තය. මොනවද කරන්නේ? මේ යටතේ ඔවුන් හැමෝම ප්‍රාණාපකරුවන් තිදෙනෙකුගේ ග්‍රහණයට යටත් වෙනවා. ඔබ ඔය ගුවන් යානා හොරකමකදී තවත් තැනකදී එහෙම නැත්නම් තුවක්කු කනට නැත්නම් බෙල්ලට තියාන යන ප්‍රාණාපකරුවන් දැකලා ඇතිනේ. අඩියක් තියන්න බෑ එතනින් එහාට මොකද වෙන්නේ? වෙඩි තියනවා. කීයද කරේ නැත්නම්. ඒකනේ ප්‍රාණාපකරුවන් කියලා කියන්නේ. එම බාහිරෙන් තුවක්කුවක් හිසට තියාගෙන ඉන්න ප්‍රාණාපකරුවෙක් නෙවෙයි මම මේ පෙන්වන්නේ. ඒ අර්ථය මම ගන්නවා ඕන දෙයකට. මේ නිසා මම දන්නවා රටකින් ජාතියකින් ආගමන් ભેදයකින් තොරව මේ මිනිස් වර්ගයාට ළමා කාලේ පහු වෙනකොට හිසට නැත්නම් ඔහුගේ බුද්ධියට මොලේටත් නෙමෙයි බුද්ධියට පරිකල්පන ශක්තිය මෙහෙවන්නා වූ චෝරයන් දෙදෙනෙක් ඔහුව ප්‍රාණාපකරුවෙක් කොට ගන්නවා. මේ දෙදෙනාට කියනවා කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කය. මෙන්න මේ ත්‍රිවිධ විතර්කයේ වහලෙක් බවට පත් වුණොත් ඔබට හම්බ වෙලා තිබෙන්නේ දස්සනේන බාලානං. මේ දවස්වල මගේ ධර්ම දේශනාවල තේමාව මේක. කාම විතර්කයේ හෙවත් අකුසල ලෝභ නම් වූ අකුසලය, ව්‍යාපාද විතර්කයේ හෙවත් ද්වේෂ නම් වූ අකුසලය, විහිංසා විතර්කයේ මොසත් හෙවත් තව එහාට ගිහින් කපන කොට රිදවන අකුසලය. නැත්තම් මෝහ මුල්කට ගත්තේ. පෘථග්ජනයයි කියලා කියන්නේ මේ තුන් දෙනා මෙහෙවනවා. මේ තිදෙනාට යටත් ජීවත් වෙන කෙනා. අන්න මම දකිනවා ඒක තමයි දස්සනේන බාලානං නිච්චමේ සුඛී සදා. මේ බාලයන්ගේ දැක්ම තුළ මේ ඕන කෙනෙක් නිච්චමේ දුක්ඛේ සදා සුඛී සදා නෙමෙයි. නියත වශයෙන්ම දුකසේ ජීවත් වෙන්න වෙනවා. අන්න එහෙම තේරුම් ගන්න පුළුවන් නම් අපට ඒ මගින් අත් මිදෙන්න. ඒ මට්ටමින් ඒ කියන දර්ශනයන්ට එකඟ නොවීම තුළ අන්න ඔබට මේ කියන අදස්සනේන බාලානං බාල දර්ශනය නැති කරගන්න පුළුවන්. බාල දර්ශනය නැති කිරීම තුළ එන්න තිබෙනා වූ සමාජගත දුක කියන එකෙන් නැත්නම් හිරේ වැටෙන්න සිදු වෙන එකෙන් මැරෙන්න සිද්ධ වෙන කාරණයෙන් තරමක් ගැලවෙනවා. එහෙම තේරුම් ගන්න ඕන. ඒ නිසා දරුවෙකුට වුණත් සමාජයේස බලා කල යුත්ත නොකොත්ත හරි වැරදි පිළිබඳ තේරුම් අරගෙන ඇහැට දක්න දැක්ම වෙනුවට මෙබඳු මේ අධ්‍යාත්මික දර්ශනයෙන් යුක්තව හදන්න තරම් උන්ගේ දැක්ම පුළුල් කරන්න වෙනවා. දැන් ගෞතම බුදුන් වහන්සේගේ සසුනාත හැර අනාගත බුදුන් වහන්සේ සසුනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කළා කෙරෙව්වා වූ පුරුදු කෙරුවා වූ මං වගේ කෙනෙකුට අවුරුදු 10 15 දී එහෙම
දර්ශනයක් නැත්නම් මෙතෙක් දුර එන්න පුළුවන්ද? මේ දර්ශනේ නම් වෙන්න බෑ කියලා ඉන්හාට හොයපේකේ ප්‍රතිඵලයක් තමයි අපි අද කියන දේවල් කියන්නේ. ඊට පෙරත් මේවා මේ පොත්වල තිබුණා. එළියට ආවේ නැහැ. අන්න එහෙම අර ආර්ථික සමෘද්ධිය සඳහාම චින්තනය මුවහත් කිරීම වෙනුවට අධ්‍යාත්මික සංයමකින් තොර ජීවිතයක සැප නැහැ කියලා දරුවන්ට එත්තු ගන්නලා ඒක රැකගෙන ආර්ථික සංවර්ධනය කරන්න උගන්වන්න වෙනවා. මං හිතනවා මේ පළවෙනි අගපද දෙක සම්බන්ධයෙන් කතා කරන එක ඇති කියලා. මොකද ඊටු එකට ටිකක් හරි වැඩිපුර කාලය ඕන. මේ කතා කරන්නේ ලෞකික සුඛය සම්බන්ධයෙන්. උඩපද දෙකේ සඳහන් කරන්නේ ලෝකෝත්තර සුඛය සම්බන්ධයෙන්. සාහු දස්සනං අරියානං සන්නිවාසේ සදා සුඛෝ. ආර්යයන්ගේ දර්ශනය සැපයි. ඔවුන් සමග වාසයත් හැම කල්හිම සැපයි. දැන් ඔවුන් කල්හිවා ඔවුන් සමග වාසය කරන්නට ಭಾರತයේ හිටියාව බුදුන් වහන්සේ සරියුත් මොග්ගලන් හාමුදුරුවෝ ගාවට අපිට යන්න වෙනවා එහෙනම්. පුද්ගලයා සමග වාසය නම් නැහැ. මේ සහවාසය එක්ව වාසය කිරීම කියන එක අධ්‍යාත්මික වාසයක්. ඔය ගෙදර දෙන්නෙක් එකතු වෙලා දෙන්නෙක් හරි පවුලක් එකතු වෙලා ජීවත් වෙනවට නෙවෙයි සංවාස කියලා කියන්නේ. එක්ව වාසය කිරීම කියන අර්ථය. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙනකොට ආර්යයන්ගේ දැක්මෙන් ජීවත් වෙන එක වටිනවා කියලා මේ පෙන්වන්නේ සාහු දස්සනං. ආර්යයන්ගේ දැක්ම යහපත. ඔවුන් සමග ඔවුන්ගේ දර්ශනය සමග එක්වීම හැම කල්හිම ගෙනත් දෙන්නේ සුඛ. මේ සුඛ කිව්වහම අර මේ චිත්‍රපටයක් බලලා ලබන සුඛ වශයෙන් බලන්න එපා. හැම කල්හිම මොකද්ද ලැබෙන සුඛ කියලා හොයාගන්න. ආර්යයන්න් ගෝචරේ රත ආර්යයන්ගේ ගෝචරය ආර්ය දර්ශනය මොකද්ද කියලා තේරුම් ගන්න. අන්නේ ආර්ය දර්ශනයට එනකොට ඒකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පද හතරක් වෙන්නේ නැහැ. එකක් වෙනවා. දර්ශනයත් ඒ හතර දෙනාට අදාකාලා හතර දර්ශනයක් වෙන්නේ නැහැ. එකත් එකක් වෙනවා. අන්න අපි හොයන්න වෙනවා මේ ලෝක සම්බන්ධයන්ගෙන් ආර්යයන්ගේ දර්ශනය මොකද්ද කියලා. ඒක සැපගෙන දෙන්නේ ඒක සමග වාසයෙන් සැපගෙන දෙන්නේ කොහොමද කියලා. ඒක මම කියන්නේ මේ ගාථා සරල සිංහලට පරිවර්තනය කළාට මේවට ගැඹුරට යන්න බෑ කියලා. අපි මේවා කියවපුවාම මේවා විනිවිද දකින්න. ඒ විනිවිද දැක්කම අපි කතා කරන්නේ අර දසවස්තුක සම්මාදිට්ඨිය සීමාව තුළ නෙවෙයි. මේ මීට අදාළ මෑතදී මුද්‍රණය කරපු පොතක් මම දැක්කා. මේ ගාථාම අලුතෙන් අර්ථවත් ගන්නලා සම්පූර්ණයෙන්ම නිවන් මගක් නැහැ. ලෞකිකයටමයි ගලපලා තියෙන්නේ. පින්පව් දෙකට විතරයි. එතකොට ඒ පොත ධම්මපදයේ වශයෙන් අතටපත් වුණොත් මොකද වෙන්නේ? ලෝකෝත්තරයක් බුදු සමය තුළ නැහැ. ඒක ලෞකිකයක් විතරයි කියලා හිතනවානේ. මේ පරිවර්තන තුලත් මම දකිනවා පාලිය පරිවර්තනයක් ඇරුණාම ධර්මයේ පරිවර්තනයක් සමහර ඒවා නැහැ කියලා. පරිවර්තනයේ අනු භාෂාව පාලියට සිංහලට පරිවර්තන කිරීමක් පමණක් නොවිය යුතුයි. අරුත් නොසඟවා ගන්න පුළුවන් විදියට. මේකට තවත් මේ අරුත් හොයාගන්න පුළුවන් ශබ්දකෝෂයක් නැත්නම් අටුවාවක් තියෙනවා. ඒක හොයාගත්තාම මේ ඔක්කොම ගැටලුවට උත්තර තියෙනවා. දැන් ඔබත් ඔය යම් භාෂාවක් හදාරනවා නම් ඒකේ දන්නේ නැති වචන සහ ඩික්ෂනරියක් නේ පාවිච්චි කරන්නේ. ඒ වගේ බුදු සමයේ ඉගැන්වීම් සම්බන්ධයෙන් පැහැදිලි කළා වූ දේශනාවට කියනවා අට කතා කියලා. අට කතා ආර්ය පුද්ගලයෝ ලියවා නම් බොහෝ විට හරියදී ලෞකික පුද්ගලයෝ ලියුවොත් එහෙම ඊට පස්සේ තමන්ගේ අර්ථයකට දාන්නේ. මේ පිළිබඳව මට මතකයි මට 1970 80 විතර කාලේ පොතක් කියනකොට හම්බ වුණා උපහාසාත්මක වචනයක්. කියපු කෙනත් මට මතකයි. නමුත් මම නම කියන්නේ නැතුව කියන්නම්. මොහු දැන් නැතුව ඇති සමහර විට හරියට බුදු සමයට අටුවාලීවා වගේ කියලා. මේක උපහාස රසෙන් පිරි කියමනක්. මන්දයත් බුදුවරු පැහැදිලි කරන්න පුළුවන් දේ ඉතුරු නැතුව පැහැදිලි කරනවා. ඊට වඩා එහායින් පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඊට පස්සේ අය අතර පහළ වෙන්නේ නැහැ. ආසන්න වශයෙන්වත් හිටිය සරියුත් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විතරයි. ඒ කියන්නේ බුද්ධ වචන වලට ඊට එහා ගැඹුරු අටුවාවක් දක්වන්න පුළුවන් අය පහළ වෙන්නේ නැහැ. එහෙනම් පෘථග්ජනින්ගේ අටුවා පැත්තකින්ම තියන්න වෙනවා. නමුත් ඔබ ළඟ තියෙන අටුවාවක්. මේ සම්පූර්ණ බුදු සමයම විග්‍රහ කරලා තියෙන්නේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය මුල.
පංච උපාදානස්කන්ධේ හැදෙන හැටි, පංච උපාදානස්කන්ධෙන් මිදෙන හැටි. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පොතේ නෙමේ තියෙන සෑම කෙනෙක් ගාම තියෙනවා. අන්න ඔබට ඔබ ළඟ තියෙනා වූ මේ පංචස්කන්ධේ නැමැති අටුවාව තේරෙනවා නම් පංච උපාදානස්කන්ධේ නැමැති අටුවාව, ඒ අටුවාවට මේ ඕන සූත්‍රයක් දාලා ලියන්න පුළුවන්. ඒ මම කරන විදිහ. ඒකයි මට මේ ගාථාවලට ඔබ දකින්නට වඩා ගැඹුරු අර්ථ තියෙන්නේ. ආර්යයන්ගේ දර්ශනය මොකද්ද? මේ සාහුදස්සනං අරියාණං අපි තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සු කොහොමද දකින්නේ? බාහිර ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස තියෙනවා. ඒවා සැප තියෙනවා. ලාභාලාභ සැප දුක්නාන්දක જાතියක් තියෙනවා ලෝකේ. ඒවා නිසා අපට සැප දුක් ගෙනත් දෙනවා. මේකනේ අනාර්ය දර්ශනය කියලා කියන්නේ. අන්න හිතලා බලන්න නෝ එහෙම කියන්නේ ඇයි කියලා. මේ ලාභාලාභ සැප දුක් විඳා ප්‍රසංසානම් අපට දුක් ගෙනත් දෙන්නේ බුදු වෙලාවත් මේ ලෝකේ දුකින් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේගේ ලෝක ධම්ම සූත්‍රයේ සඳහන් වෙනවා අටලෝ දහම ලෝකේ ඇති වෙනවා. එකෙන් දුකටපත් වෙන්නේ අසෘතවත් පු탁ජනයා. සෘතවත් ආර්ය ශ්‍රාවකයාට අටලෝ දහම ලෝකේ තියෙනවා. නමුත් ඔහුට දුකක් නැහැ. දැන් අටලෝ දහමෙද දුක තියෙන්නේ, දැක්මෙද දුක තියෙන්නේ. අන්න මේ බාහිර කාරණ නිසා දුකටපත් වෙන දර්ශනය අනාර්ය දර්ශනය. ඉතින් ඒකනේ අනාර්ය දර්ශනේ දුකක් කියලා කියන්නේ. ඉතින් අපි මේ ලබාගත් ජීවිතයේ අනාර්ය දර්ශනය වෙනකොට ආර්ය දර්ශනයටපත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ දැක්ම මේ කියලා කෙලින්ම මේ යහපත සුඛයි කියලා. ඒක මොකද්ද? අපි බලන්නේ අපි ඉන්නවා පුද්ගලයෙක් වශයෙන් අපේ ඇහැට කනට ලෝකේ දේවල් තියෙනවා කියලා. අපි මව් කුසින් බිහි වුණ පුද්ගලයාම මැරෙන කල්ම ඉන්නවා. එයාට බාහිර ලෝකෙ තියෙන දේවල් පේනවා. ඕක තමයි අපේ සත්‍යය. ගැඹුරට විමසා බලන කල මේ කය තුල එබඳු වෙනම ආත්මයක් පුද්ගලයෙක් නැහැ. කය සතර මහා භූතයන්ගෙන් හැදෙන මොහොතක් මොහොත වෙනස් වෙන සිත නැති විට මොකවත් කරගන්න බැරි අහිංසකයෙක්. ඔය මරණයටපත් වුණා කියලා කියන්නේ සිත නැති කයනේ. සිහි නැති වෙලා වැටුණා කියලා කියන්නේ සිත අක්‍රිය වුණා ඕ කයනේ. දැන් ඉතින් ඒක පෙරෙල්ලා තියෙන වෙරණ වැඩක් කරගන්න බෑනේ. රූප පේන්නෙත් නැහැ, ශබ්ද ඇහෙන්නෙත් නැහැ, තරහ එන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. අන්න එහෙම තේරුම් ගත්තාම එහෙමනම් කයේ ප්‍රධානියා කයේ මෙහෙවන්නා සිත බව තේරෙනවා. ඒ ආර්ය දර්ශනයේ හැටි. සිත ඊට පස්සේ උගන්වනු ලබනවා මෞකසින් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම තිබෙන එකක් නෙවෙයි. වඳුරෙක් අත්ෙන් අතට පනින්නාසේ මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන එකක්. වෙනස් වෙන එකක් විතරක් නෙවෙයි සිතෙන් සිතට කවුරුවත් යන්නෙත් නැහැ. වෙනස් වෙන්න දීලක් තියෙනවා ඇහැ කන නාසය දිවකය කියලා දොරවල් පහක් සමග මනෝද්වාරයක්. සිත මේ එකින් එකට යනවා. උදේ අවදි වූ තැන් පටන් නිින්ද දක්වා පස් දොර හරහා ඇවිදිනවා. නිින්දෙදි මනෝද්වාරය ඇවිදිනවා. ඔබ දෙපා තියවා ඇවිදිනවා වගේ ඒක අරමුණට යනවා. අන්න. දැන් ආර්ය දර්ශනයේදී එතකොට එහෙමනම් මොකද කොහොමද දකින්නේ? අනාර්ය දර්ශනයේදී ඔබ ඉන්නවා ඔබ ලෝකෙතෙන් රූප දකිනවා. ආර්ය දර්ශනයේදී ලෝකේ තියෙනවා. ඒවට අදාළ නම් තියලා තිබෙනවා. ඒවට අදාළ කැමැත්ත ඔබේ හිතේ තියෙනවා. ඔබ ඔබේ කැමැත්ත රස විඳිනවා. ලෝකේ රස විඳිනවා නෙමෙයි. ඔබ ඒවට අනුව හදාගත්ත ඇල්ම ගැටීම වර්තමාන මොහොතේ රස විඳිනවා. ඇයි මම එහෙම කියන්නේ? නිකම්ම කිව්වට කෙනෙක් පිළිගන්නේ නැහනේ. පිළිගන්න ඕනෙත් නැහනේ. යන්නකො නිබ්බේධික සූත්‍රයට. එතකොට තිබෙනවානේ සංකප්ප රාගෝ පරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කියලා හරි ලස්සන දහම් පෙළක්. මිනිස්සුන්ට කාමය කියලා කියන්නේ බාහිර ලෝකෙ නෙමෙයි තමන්ගේ හිතේ තියෙන සංකල්පයක්. බාහිර ලෝකයේ තුල වස්තු තුල කාමයක් නැත. මමද කියන්නේ බුදුන් වහන්සේ. ඒක ආශ්‍රණුයි මම මේක විවරණය කරන්නේ. අන්න එහෙනම් බාහිර ලෝකයේ තුල කාමයකුත් නැහැ, අටලෝ දහමකුත් නැහැ. නැති නිසා තමයි බුදුරු නිදහස් වෙලා ඉන්නේ. අපි හදාගත්ත නිසා තමයි දුකටපත් වෙලා ඉන්නේ. අන්න අනාර්ය දර්ශනෙන් මිනිසා දුකටපත් කළයි. ආර්ය දර්ශනෙන් මිනිසා දුකින් මුදවයි. ඒකනේ තේරුම් ගන්න ඕන. ඇහි පේන දර්ශනෙ නෙමෙයි එතකොට. දැන් අනාර්ය දර්ශනේ තව ටිකක් විස්තර කරනවා මම. මේ ඇහැට කනට නාසයට පේන කාරණා නිසා බාහිර ලෝකේ දේවල් හඳුනා ගන්නට ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණක් පහළ වෙනවා. මේ අරමුණ ප්‍රතිබින්නා වූ ක්‍රියාකලාපය රූප වේදනා සංඥා සංකාර පහක් වශයෙන් විග්‍රහ කරලා තියෙනවා. එතකොට
ආර්ය දර්ශනයට අනුවගත් කල බාහිර ලෝකේ තියෙන හැම දෙයක්ම අපි දැනගන්නේ දොරවල් 6 නිසා පහළ වෙන ස්කන්ධ පංචකයක් ආශ්‍රයෙන්. මේ ස්කන්ධ පංචකයට එන ඒවා සම්බන්ධයෙන් මිනිසුන් ආරම්භයේ පටන්ම කැමැතිනම් ඇලෙනවා අකමැතිනම් ගැටෙනවා. මේ ඇලීමේදී ඇලීමේ මමත්වෙන් ගන්නවා ගැටීමේදී ගැටීම මමත්වෙන් ගන්නවා. නැත්නම් මේකට කියනවා ලෝභ මෝහ, ද්වේෂ මෝහ වශයෙන් ගැනීම. දැන් මේකට එන දේ ලෝභ මෝහ, ද්වේෂ මෝහ වශයෙන් ගැනීමට කියනවා පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. පංචස්කන්ධය ආත්ම කොට ගත්තාම ඒකට කියනවා පංචස්කන්ධයට එන දේ මගේය, මම මගේ ආත්ම කොට. ඔන්න අනාර්ය දර්ශනය. ඔය අනාර්ය දර්ශනයේ ඉන්පසු මොකද වෙන්නේ? පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා යලි විපාක දෙන්න හේතුවක් චිත්ත අභ්‍යන්තරයේ ඉතුරු කරමින් ඔබට පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ සතරක් හදනවා. මේකට ධම්මපදයේ කිව්වේ නිකන් නෙවෙයි. එක ගාථා පද දෙකක් ඇති. සම්පූර්ණම ප්‍රමාදයයි අප්‍රමාදයයි තේරුම් ගන්න. මතක තබා ගන්න. මෙන්න මේ විදිහට අපි උගතුන් බුද්ධිමතුන් ධනවතුන් වුණාට ලෝකේ උපදිනන් පස්සේ අනිවාර්යයෙන්ම හැමෝම අනාර්ය දර්ශනයට බැඳෙනවා. මතක තියාගන්න. පෘථග්ජන කියන එකේ තේරුම ඒකයි. ඉතින් ඒකේ මුදල් හොයලා ආන හොයලා ගෙවල් හොයලා මොනවා හොයලා සැපහෙව්වත් ත්‍රිවිධ විතර්කයේ බලවත් වීම තුළ දර්ශනය අනාර්ය බැවින් සැප නෙමෙයි හම්බ වෙන්නේ දුක. මිනිසාගේ වැරදි දර්ශනීය ජීවිතය තුළ මිනිසා දුකට, අසහනයට, පීඩාවට වර්තමාන භාෂාවෙන් කියනවා නම් ආතතියට පත් කරයි. ගහෙන් ගෙඩියෙන් ආසේ කරදර වෙනවා, දුක් වෙනවා, කොහෙන් එනවද දන්නේ නැහැ, මොනවා වුණාද දන්නේ නැහැ කියන විතරයි දන්නේ. ඉතින් මේකට කරන්න තියෙන්නේ මොකද්ද? අනාර්ය දර්ශනයෙන් මාරු වෙන්න ඕනනේ. ජීවිතය තුළ අනාර්ය දර්ශනය ආර්ය දර්ශනයක් බවට පත් කරගන්න ඕන. දිට්ඨිං චනුපගම්ම සීලවා දස්සනේ සම්පන්නෝති. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත්ත දැක්මෙන් යුක්ත වීම කියන එක තමයි මේ ආර්ය දර්ශනය කියලා කියන්නේ. ඒක ඇහැට පේන එකක් නෙමෙයි, නුවණින් දකින දැක්මක්. දැන් අනාර්ය දර්ශනයේදී දුක හැදෙන්නේ කොහොමද? ආර්ය දර්ශනයේ දුකින් දෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මෙහෙම කියන්න පුළුවන්. එක බෑගයක් තියෙනවා, මේකට රටේ තුරේ තියෙන කුණු එකතු කරගෙන කුණු දානවා. එතකොට ඒ කුණු මල්ල පිරෙනවානේ. තව බෑගයක් තියෙනවා, ඒකෙන් කුණු එක එක අරන් එළියට දානවා. එතකොට ඒකේ කුණු ඉවර වෙලා මල්ල හිස් වෙනවානේ. එතකොට ඔබ ජීවත් වෙන්නේ අර බාහිර ලෝකේ තියෙන කුණු එක එක අරන් මල්ලට දාන එකේ. එහෙනම් කුණු මල්ල බර වෙනවා. අන්න ඒ වගේ බාහිර පෘථග්ජනයා පුද්ගලයා ජීවත් වෙන්නේ බාහිර ලෝක දිහා බලලා හමු වෙන අරමුණක් සඳහා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් බැඳෙමින් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය කරන මල්ලට කුණු එකතු කරන ප්‍රතිපදාවේ හේවත් අනුසෝතගාමී ප්‍රතිපදාවේ. ඒක තමයි අනාර්ය දර්ශනය කියලා කියන්නේ. දැන් ඔය මල්ල හිස් කරන ප්‍රතිපදාවක ජීවත් වෙන එක තමයි ආර්ය දර්ශනය කියලා කියන්නේ. එතකොට කුණු එකතු කරන්නා පෘථග්ජනයා ලෝභ දේශ මොහ වඩන්නා කුණු සේ කරන්න යන පුද්ගලයා ආර්ය පුද්ගලයා සෝවාන් වලින් එහා පැත්තට ඔහු තමයි කුණු අස්කර කර යන්නේ. අන්න කුණු අස්කරනකොට ලැබෙන සැප තමයි ආර්යානන්ද දස්සනං සුඛං කියන්නේ. ආර්ය දර්ශනය තමයි සැප ගෙනත් දෙන්නේ. මොකද දුක් උපදවන්නේ දුක් අයින් කරනවා. ඉතින් මිනිසා සඳහා ඇඳුම් වෙනස් කළත් නැතත් සොකී වගකීම් සමග ජීවත් වීම මේ දර්ශනය මාරු කරන්නේ බුදුහාමුදුරුවෝ උගන්ලා තිබෙන්නේ. වැරද්ද තිබෙන්නේ මේ දැක්මනේ, ලෝකෙ නෙවෙයිනේ. බුදුරුත් නිවන් ලැබලා ලෝකේ ජීවත් වුණා, ආහාර ගත්ත ගමන් බම් ගා නෑදෑකම් පැවැත්තා, දුකක් තිබුණේ නැහැ. අනිත් අයත් මේ ලෝකේ ජීවත් වෙලා ආහාර ගන්නවා, ජීවත් වෙනවා, නෑදෑකම් පවත්වනවා. ඔවුන්ට මේ ලෝකේ මහ ලොකු ප්‍රශ්න. ඔන්න ඔහොමයි මේක විග්‍රහ කරන්න ඕන. එහෙමනම් මේ ආර්ය දර්ශනයට එන්න සාමාන්‍යයෙන් කෙනෙකුට බෑ. ඒ මොහොතේ දකින දෙයට එන දේ සමග ඇලීම සමග මුලාව, ගැටීම සමග මුලාව යටතේ ඔබ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හිතට එකතු කරන්නේද්ද කියලා බලන්න. යමක් එකතු කරනකොට ගොඩ ගැහෙනවා වගේ මේවා බලවත් වෙන්න ඒකේ ආතතිය වැඩි වෙනකොට ජීවිතේ දුක් වැඩි. මෙන්න මේ හඳුනා ගන්න ඕන. මිනිස්සුන්ට
ගෙවල් දොරවල් කැම්බීම් ඇඳුම් පැළඳුම් යාන වාහන රැකූ තියා තිබූ පමණින් බුදුන් වහන්සේ වදාළ සුඛපටිපදාව ලැබෙන්නේ නැහැ. ආලෝකෝත්තර සුඛය ලැබෙන්නේ නැහැ. ලෞකික සුඛයේ යම් ප්‍රමාණයක් නැති අයට වඩා තියෙන අයට තියෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ දර්ශනය ආයෙත් අනාර්ය දර්ශනය. අනාර්ය දර්ශනය කොහොමද? හැම මොහොතේම හිතට එන දේවල් කාම විතර්කයේ යටතේදී හෙවත් ලෝභය යටතේදී ව්‍යාපාද විතර්කයේ හෙවත් ද්වේෂය යටතේදී විහිංසා විතර්කයේ හෙවත් මෝහය සහිත මුලාව සහිත වැඩිපුර අවිදරන්ට යන විනාශ කිරීමට අවිතර්කයේ යටතේදී අපිරිසිදු වෙමින් පවතිනවා. එහෙම නැත්නම් ඒකට එන දේ ලෝභයේදී ලෝභය මම මගේ ආත්ම, ද්වේෂයේදී ද්වේෂය මම මගේ ආත්ම, හිංසාවේදී හිංසාව මම මගේ ආත්ම වචනෙන් නොකීවට එහෙම බැඳීමක් ඇති කරගන්නවා. ඔන්න අනාර්ය දර්ශනය. දැන් බලන්න මේ සමාජයේ දෙස යම්කිසි පුද්ගලයෙකුට නීති විරෝධී ලෙස නැත්නම් නීත්‍යානුකූල නොවනස ඒ බඳු පාපකාරී අදහසක් ආවොත් කාමුක අදහසක්. ඔහු ඒ ඉටු කර ගැනීම සඳහා නීතියට හොරෙන්, බිරිඳට හොරෙන්, සහෝදරීන්ට හොරෙන්, එහෙම නැත්නම් තවත් පවතින ඔක්කොටම හොරෙන් සැලසුම් ගන්න නැද්ද කියලා. එහෙම නැත්නම් තරහක් ආවොත් එහෙම තරහ ඉටු කර ගන්නතුරු ඒකට අදාළ ප්ලෑන් සකස් කරමින් වැඩේ කරන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ ඒවට එකතු වීම තුළින් ඔබව පාලනය කරන්නේ ඒ අය බවට පත් වෙනවා. ඔබේ සිත කය වචන පාලනය කරන්නේ ලෝභයේදී කාම විතර්කය, ද්වේෂයේදී ව්‍යාපාද විතර්කය, මෝහයේදී විහිංසා විතර්කය. මේ තමයි ඔබ අත්අඩංගුවටගත් ප්‍රාණාපකරුවන් තිදෙනා. ඔළුවට තුවක්කුව ඉල්ලන් ඉන්නවා වගේ ගහපම් බැනපම් මරපම් කොටපම් පලිගනින් එකට එක් කරපම් කියලා කියන්නේ නැද්ද ඔබට ඔබේ හිත? ඔබට නවත්ත ගන්න බෑ නේද? ඉතින් එහෙම නවත්ත ගන්න නැතුව මේව කරගත්ත කට්ටිය කොහෙද ඉන්නේ? අංග වේකල ඉන්නවා, මන්ද බුද්ධික ඉන්නවා, පරලෝ ඉන්නවා, අනිත් අය එල්ලුම් ගහට නියමලා ඉන්නවා. අහලා බලන්නකෝ. මොන විතර්කේ පාවිච්චි කරලාද ඔතෙන්ට ඇවිදින් ඉන්නේ? ආදරය කරන්න ගිහින්ද, කරුණාව දක්වන්න ගිහින්ද, තරහෙන් කපන්න කොටන්න පලිගන්න ගිහින්ද කියලා? එතකොට ඔබට තේරෙවි ව්‍යාපාද විතර්කේ නැමැති මේ ඔබ අත්අඩංගුවට පත් පුද්ගලයා ඔබව මෙහෙवला ඒවා ඉටු කරගන්න කොතරම් දුකටපත් කරලා තියනවාද කියලා. ඔය පසුගිය දවස්වල පුවත්පත්වල තිබුණා මේ හිරගෙයින් කතාවක් කියලා. ලේඛකෙක් නිවසිර මැදිරියට ගොස් කෙනෙකුගේ චරිතය අරන් කියවනවා, විස්තර කරනවා. බැලුවාම ඔවුන් මේ හදිසි ෂණික කෝපය මුල් කොට ගත්ත විශාල වරදක් කරලා දැන් පශ්චාත්තාපයටපත් වෙනවා. අනේ විනාඩියක් ඉවසුවනම්, විනාඩි දෙකක් ඉවසුවනම් මට මේක වෙන්නේ නැහැ නේද කියලා. දැන් බුදුබණ තේරුණොත් පශ්චාත්තාපයෙන් මිදෙන්න පුළුවන්, හිරේ ගියා කියලා නෑ. මට එහෙම හිරකරුවන්ට බණ කියන්න දුන්නොත් එහෙම මම මේක හදලා දෙනවා. ආරක්ෂාව ඇත. එහෙම නැත්නම් ඕන්ට එල්ලුම් ගසට යනතුරු අරකට මතක් කර පශ්චාත්තාපේ හෙවත් පසුතැවීම නම් මොදුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එමතු දේවල් කරපු අයගේ බලන්නේ ව්‍යාපාද විතර්කේ නැත්නම් ද්වේෂය නැමැති විතර්කයේ විසින් ඔහුගේ අතපය මෙහෙवला මේ අපරාධ කරපු නිසා නේද ඔහුට දඬුවම් දෙන්න සිද්ධ වුනේ කියලා. මම නැවතත් කියනවා මේ ලෝකේ අපරාධ කරන්නේ මිනිස්සු නෙමෙයි. ඔවුන් මෙහෙවන්නා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ විසින්. මේ තුන මිනිස්සුන්ගේ මනසින් ගලවා දැමීමට බුදුරු පහළ වෙන්නේ. එතකොටයි ලෝකේ දුක් නැති වෙන්නේ. ඒවා තියෙන කල් ලෝකේ දුක් හදනවා. අන්න ඒ වැරදි කරන්නේ පුද්ගලයානව ත්‍රිවිධ විතර්කයේ බව කියන එක ආර්ය දර්ශනය. ආර්ය දර්ශනයෙන් රටේ නීති හදලා නැහැ. පුද්ගලයා වැරදි කරනවා කියලා වුන් පාලනය කරන්න තමයි නීති හදලා තියෙන්නේ. ඒක 100%ක් නිවැරදි නෑ කියන්නේ අන්න ඒකයි. එකයි බුදුවරුන්ගේ දර්ශනයේ පුදුමාකාර ගැඹුරක් තියෙනවා කියලා කියන්නේ. ඔවුන් නැත්නම් උන්වහන්සේලා මේ බාහිරෙන් හික්මෝන එකක් නෙමෙයි, ඇතුළතින් ලෙඩේට මුල හොයලා හදන එකක් කරන්නේ. දැන් අපට එහෙනම් මේ එන අරමුණ ඇහැට කනට නාසයට මගේ ආත්මකට ගත්තාම අපි අහුණා අර මේ ප්‍රාණාපකරුවන් තිදෙනාට. දැන් අපිට සසරක් හැදෙනවා වරුණාම අපේ දර්ශනයේ කර්මක්ෂය වෙන්නේ නැහැ. සිත පිරිසුදු වීමට යන්නේ නැහැ. සිත පිරිසුදු වෙනවා නම් මොකද වෙන්නේ? මේ එන විතර්කයට එකතු නොවීමෙන් ඒක බැහැර වෙන්න පටන් ගන්නවා.
ලොකු ධර්මයක් නෑ අන්තිමට බලපුවම. අපි කරන වැරද්ද තේරුම් අරගෙන ඒක නොකරන්න සිහිය දියුණු කිරීම තුළින් ආපහු යන්න පුළුවන් වෙනවා. අන්න ලෝභ දේශ මොහ බලවත් වෙලා යන යාම අනාර්ය දර්ශනයයි ඒවා ෂේ වෙන එක ආර්ය දර්ශනයයි. ඔන්න අරියාණං සාහු දස්සන මරියාණං නැත්නම් ආර්යයන්ගේ දර්ශනයේ සැපයි සුදුසුයි යහපති කියන්නේ ඒකයි. සන්නිවාසයේ ඔවුන් සමග කැලේකට ගිහින් හරි ආවාසයට ගිහින් ඉන්න කියලා මේ හිතන සන්නිවාසයේ එක්ක වාසය කිරීම කියන එක. එහෙම තමයි අපිට පුද්ගලයා වශයෙන් ගත්තාම අර්ථ විග්‍රහ කරන්න තියෙන්නේ. ඔය ඉතින් එහෙම අසුරු කරන්න තිබෙනවා නම් ඔවුන් මත්පැන් බොන්න හොරකම් කරන්න කාම විතර්ක ව්‍යාපාද විතර්ක වඩන්න බණ කතා හරි මොකක් කියලා දෙන එකක් නැහැ. ඒවා අයින් කරගන්න මාර්ගයේම දුර්වලකම් දැක්ව තැන්වල කියලා දේවි. නමුත් එහෙම සන්නිවාසයකට ඉඩ නැහැ හැම දිනාටම. නමුත් ආර්ය දර්ශන සමග එක්ක වාසය කරන්න බාධාවක් නැහැ. සන්නිවාසයේ සදා සුඛෝනේ. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ඒ හැම කල්ලිම සුව ගෙනත් දෙන්නේ ඒ දර්ශනයට එක්ව වාසය කරන එක. මේක තමන් අනුන් කියලා බලන්නේ නැතුව තමන් තුල බලන්න ඉගෙන ගන්න වෙනවා. දැන් මම කියන්නද මේ දෙක මෑතදී මම කියන ආකාරය. මේ අනාර්ය දර්ශනය තමයි මම පෙන්වන්නේ uppannam කාමවිතක්කං අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති අනභවං ගමේති කියන්නේ අනාර්ය දර්ශනය. ඉතින් මේකට එකතු වීමෙන් සදාකාලී දුක් ගෙනත් වෙනවා. හරිනේ. මොකද අප්‍රහාණය නෙවෙන්නේ. ලෝභය, දේශය, මොහය අප්‍රහාණය වෙනවා කියන්නේ බලවත් වෙනවා කියන එක. එතන බුදුන් වහන්සේ පහාන සංඥා දේශනා කරනවා. පහාන සංඥාවට එක්වීම අරියාණ දර්ශනය නෙවෙයිද? ඒ සමග වාසය කිරීම සන්නිවාසය නෙවෙයිද? එක්ව වාසය කිරීම. මොහොතක් පාසාම අපට මේ හදාගත් ආකාරයට ළමා කාලේ හදාගත් ආකාරයට පුරුදු කරගත් ආකාරයට Taman ජීවත් වෙන ශේස්ත්‍රය තුල ගෘහණියට නම් නිවස තුල, මව්පියන්ට නම් දරුවන් සමග, ගොවියාට නම් ගවයින් සහ ඉඩකඩම් සමග, ජල බෙදා ගැනීම සමග, කොන්දසර් මහතාට නම් ජනතාව සමග, මගීන් සමග, රියදුරාට නම් මාර්ග නීති කඩන්නා වූ පාර යන අනිත් අය සමග, ආයතනයේ ප්‍රධානියට නම් සේවක පිරිස සමග, රජයට නම් විපක්ෂය සමග, මෙකී සහ නොකී ආගම් වලට නම් අන්‍ය ආගමිකයන් සමග තමයි මේ ගැටුම තියෙන්නේ හැමතැනම. මේ වායේදීම තමයි මේ ත්‍රිවිධ විතර්කයේ බලවත් වී ඔබ නොමග යවන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, හිංසා විතර්කයේ. ඔන්න ඔබ අනාර්ය ගෝචරයට එකතු වෙනවා. ඔබ සන්නිවාසයේ සදා මේ අනාර්ය දර්ශනය සමග. දැන් එතකොට ඔබ දුකටපත් වෙනවා. නමුත් සන්නිවාසයේ සදා සුඛෝ කියලානේ පෙන්වන්නේ. එක්ව වාසය කරන්නේ නම් හැම කල්ලිම සැපගෙනක් දෙනවා. මොකක් නිසාද? කර්ම රැස්වීම නිසාද? කර්ම සේවීම නිසාද? ඒ නිසා මේ සන්නිවාසය කියලා කියන්නේ ඒ මොහොතේ උපදින කාම ව්‍යාපාද විහිංසා විතර්කයන්ට එකතු නොවී වාසය කිරීමටයි මේ සන්නිවාසය කියලා කියන්නේ. මතක තබා ගන්න. හරි ලස්සනට මේක තිබෙනවා ඉතින්. මෙන්න මෙතන තමයි අපි මේ බුදුසමයෙන් හඳුනා ගන්න ඕන තැන. Taman හදාගත්ත මෝඩකමකින් Tamanව පාලනය කරන බව, සිහි නැතුව ජීවත් වෙන්න ගියාම අසීය විසින් තවදුරටත් ඔබ අවුල් බවට පත් කරන බව ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ දැක්මම හොඳ දර්ශනයක්. අනතුරු ඒ බලපෑමට ඉඩ නොදී ඉන්නට වර්තමාන මොහොත පාවිච්චි කළ යුතුයි කියන දැක්ම බුදුසමය උගන්වන බව තේරුම් ගන්න පුළුවන් නම් මේ කුණු කන්දල් ටික හිත ඇතුලේ තබාගෙන කවදාවත් නිදහස් වෙන්න බෑ. එළියට ඇවිදින් අයින් කරලම නිදහස් වෙන්න ඕන කියලා. එහෙනම් එළියට එන්න ඉඩ දෙන්න ඕනේ. එළියට ඉඳින්න හිත ඇතුලේ වහගෙන ඉඳලා බෑ. එළියට ඉඳින්න සමාධියක් වඩලා සමාධිය තුල පැයක් හමාරක් දවසක් ඉඳලත් බෑ. මොකද සමාධිය විසින් අර ටික වහලා දානවා. ලෞකික සමාධිය විසින්. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා පුද්ගලයෙකුට මේ තුන් දෙනා එන වෙලාවක් තියෙනවා. එන වෙලාවට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. අන්නේ එන මොහොතේදී පරණ පුරුදු පාරේ යමින් අනාර්ය දර්ශනයට එකතු වෙන්නේ නැතුව ඒකෙදී වුණොත් ආපහු ලෝභ දේශ මොහ වැඩෙනවා. පුරුදු පාරේ නොයා ආර්ය දර්ශනයට එකතු වෙනවා නම් ඒක මම මගේ ආත්ම වෙන්නේ නැහැ. ඒ උපන් පංච උපාදානස්කන්ධයට යලි එකතු නොවීමෙන් පංච උපාදානස්කන්ධයේ අනාත්මය බලන්න පුළුවන් වෙනවා. දැන් පංච උපාදානස්කන්ධයේ අනාත්මය නෙමෙයි අනත්ත ලක්ෂණ සූත්‍රයේ ආර්යයන්ගේ දර්ශනය කියලා දේශනා කරලා තියෙන්නේ. දෙවෙනි ධර්ම දේශනාවේදී.
දැන් ඒකෙදි මොකද වෙන්නේ? ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය වෙනවා නම් ඒකෙන්ම ලැබෙන්නේ සුඛය නෙවෙයිද? සදාසුඛය නෙවෙයිද? එහෙම මේක ලෞකිකයට ගන්න නැතුව ලෝකෝත්තර අර්ථයට ධර්ම ශ්‍රවණය කරලා වටහා ගන්න. ඒ බඳු ගැඹුරු දර්ශනයක් තිබෙන දේවල් මේවට ගාථා රත්න කියන්නේ ඒකයි. මුළු ත්‍රිපිටකයේම දේවල් මේ ගාථා පද හතරේ තියෙනවා. ඒක තේරුම් ගත්තාම කෙනෙකුට මේ ගාථාව කොතරම් වටිනවද? මොකද්ද මේකෙන් පෙන්වන්නේ අන්තිමට? මම දකිනවා. දෙවෙනි පද දෙකෙන් පෙන්වන්නේ මේකේ පෙන්වන්නේ නම් යහපත් පැත්ත බාලයන් නොදැකීම හැම කල්ලිම සුදයි නිච්ච නිරත වශයෙන් සැප ගෙනත් දෙනවායි කියලා. නමුත් ඒකේ නොකිය කියනවා එහෙනම් බාලයන්ගේ දැක්ම නිරත වශයෙන් දුක් ගෙනත් දෙනවා. එහෙනම් පෘථග්ජන පුද්ගලයා ජීවත් වෙමින් දුක දුකට හේතුව රැස් කරන බව මේ පද දෙකේ උගන්වනවා. ඔහුගේ දර්ශනය මාරු වීමෙන් සංස්කාර ධර්මයන්ගේ නිස්සකාත්ම නම් වනාරි දර්ශනය සංස්කාරයන්ගේ අනිද්දක්ක නම් වූ නුවණින් දකින එකතු නොවන දර්ශනයට මාරු වෙනවා. දැන් අරියානන් දස්සන. දැන් අනාර්ය දර්ශනයේදී කර්ම රැස් වෙමින් සතර හදනවා. ආර්ය දර්ශනයේදී කර්ම ක්ෂය වෙමින් නිවීමට පමනනවා. සදාසුකෝ නෙවෙයිද? අරියානන් දස්සනන් සදාසුකෝ නෙවෙයිද? ඉතින් නැවත නැවතත් ඒක භාවිතා කරන්න ඕන. අන්න ඒක භාවිතා කරන කෙනාට මාර්ගය යන අය කියලා කියනවා. මාර්ගස්ත කියලාත් කියනවා. එතකොට මොහොතක් මොහොතක් පාසාම අපිට කරන්න තියෙන කාරණාව මෙන්න මේ විදිහට පරණ පාර යන්නේ නැතුව ඒ එන හැඟීමට එකතු වෙමින් අසහියෙන් යුක්තව මගේ මම මගේ ආත්මකට ගනිමින් කාම විතර්කයට වහල් වී, ව්‍යාපාද විතර්කයට වහල් වී, විහිංසා විතර්කයට මහල් වී ඔබේ අතපය පාවිච්චි කරන්නට උණ්ඩ බලතල පවරන්නේ නැතුව. ඔවුන් කියලා කවුරුත් ඔබේ ඔළුව ඇතුලේ නැහැ. නමුත් මේ විතර්ක තුන බලවත්. බලවත් වුණාම ඔබ මෙහෙවනවා. සම්පූර්ණයෙන්ම ඔබ උන්ගේ අත්අඩංගුවේ. මෙන්න මේ විදිහට මායයට ආйти 3 දෙනෙක් යටතේ අත්අඩංගුවේ ජීවත් වෙන බව අපේ බෞද්ධයෝ දන්නේ නැහැ. ඔවුන්ටම අවියාවද දෙනවා. එයින් තවදුරටත් ඔබ හිර වෙනවා. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා තමන් තුළින් ලෝකයක් හදමින් ලෝකයක් දකමින් මේ හතුරු හමුදාවට එරෙහිව තවත් හමුදාවක් චිත්ත අභ්‍යන්තරයේ පෝෂණය කරන හැටි කියලා දෙනවා. මේවට කාමාංග වඩනවා කියනවා, අරකට බොජ්ජංග කියනවා. ඒක සතියෙන් පටන් ගන්නවා. සති සම්පොජ්ජංග. මේවට එරෙහිව එකතු නොවෙන්න වැඩෙන සතිය ඒ මොහොතේදී පාවිතියට ගන්න දියුණු කරන්න වෙනවා. අන්න එතකොට සිතෙන් ඇතුළතින් ආපු කොටස් එකතු නොවීම නිසා බැහැර වෙන්න පටන් ගන්නවා. ඇතුළතින් ආපු කොටස් සමග එකතු වුණොත් වර්තමානයේ දුකක් බවට පත් කරමින් අනාගත දුක් හට ගන්න හේතු තිබෙනවා. මේ සතර හදන හැටි. ඒක තමයි අනාර්ය දර්ශනය. සතරක් තිබෙනවා නෙමේ මිනිසුන් දැන් කරන ක්‍රියාකාරකම් වලට අනුව කාම රූප අරූප වත්තරයට සතර හැදෙනවා. තමන් හදා ගන්නවා. අන්නේ හදන එක අනාර්ය දර්ශනයයි. ආර්ය දර්ශනය හදන එක නෙමෙයි මේ මොහොතේ නිමා කරන එක. අන්න මෙතෙන්ට ආවහම ඔවුන්ට නැවත නැවතත් මේ ත්‍රිවිධ විතර්කයේදී නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති කියන වචන තුනයි කතාව කරන්න පුළුවන් නම් මොහොතක් පාසා එකතු නොයමින් ඔවුන්ට මේ මොහොතේම මේ ක්ලේශයන්ගේ පරිදාහය නැසී අර සංසුන් සුවේ හම් වෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ සංනිවාසේ එකතුව වාසය කරන්නේ නම් හැම කල්හිම මේ ලෝකෝත්තර සුවයට පාර පෑදෙනවා. මේ තමයි ත්‍රිපිටකය තුල පවතිනා වූ බුදුන් වෙත යන මඟ. බුදුන් වෙත යන මඟ කියලා කියම චූටි දූලට පුතාලට පිළිමේ ගාවට යන පාර කියලා හිතන්න එපා. ඒකේ දරුවන්ට එහෙම තිබුණාවයි. එහෙම නැත්නම් පෘථග්ජන පුද්ගලයන්ට ඉන්දියාවේ වැඩ හිටියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වඳින මඟ කියලා හිතයි ඒගොල්ලෝ එහෙම හිතපුවාවයි. එහෙම වුණොත් බුදුන් වෙත යන මඟ තියෙන්නේ අවුරුදු 45යි උන්වහන්සේ වැඩ හිටපු කාලේ විතරයි. එතකොට අනුරාධපුරයේ හිටපු දහස් ගණන් රහතන් වහන්සේලා බුදුන් වෙත ගියේ නැද්ද? ඒ දෙපයින්ද ගිහින් තියෙන්නේ. නෑ ඔවුනුත් බුදුන් දැක්කය. අන්න එහෙම බුදු සමයේ බුදුන්ට පිළිම හෝ රත්තරන් හෝ කෙස් හෝ ලියදත් හෝ ඉක්මවා ගිය වෙනත් ආගම්වල සදාකාලික සර්ගය හෝ දෙවියන් වහන්සේ අල්ලා දෙවියන් වහන්සේ හෝ කියනවා වගේ අදෘශ්‍යමාන වුණා වූ නිර්වාණ නම් වූ සෝයකට කියන නමක් බුදුන් කියන්නේ. ඒක ජීවිතෙන් එහා පැත්තේ නෙමෙයි මරණයෙන් මෙහා පැත්තේ නේ ජීවිතය තුළමයි. මේ ජීවිතය තුළ බුදුන් වෙත යන මඟ තමයි මේ පෙන්වන්නේ සාහු දස්සන ආර්යානං සන්නිවාසේ සදාසුකෝ. අන්න ඔබ ලබාගත් ජීවිතේ ඇඳුම කොහොම වුණත් කමක් නැහැ. ඔය ඇඳුම හෝ මේ ඇඳුම.
මෙන්න මේ දර්ශනයට එන්න වෙනවා. එතකොට තමයි උන්වහන්සේලා අහෝසුකම් කියලා වදාළා මේ සදාසුක මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රවිෂ්ඨ වෙන තැනට කියනවා සෝවාන් වෙනවා කියලා, ගමන නිමා කරනවට කියනවා රහත් වෙනවායි කියලා. එතකල්ම සුඛ මාර්ගය තමයි යන්නේ. එතන නිබ්බානම් පරමං සුඛං කියන එක හම්බ වෙන්නේ එතකොට. බලන්න මේ ගාතාව පැය දෙකකට බණ කියන්න මදිද කියලා, 4කට මදිද කියලා. වෙලාව ලැබෙනවා නම් එහෙම තව විස්තර කරන්න කල් තියෙනවා. මෙන්න මේ කරුණු තේරුම් ගැනීම තුළ මේ වගේ ගාථා රත්නයන් තුළ පවතින නොමගේ අනුසුළු ස්වභාවයේ විවරණය තේරුම් කරලා දෙන්න ඕන. නොමගේ අනායට සහ දරුවන්ට කරුණු පැහැදිලි කරමින් මේ ඔබ යන්නේ ජීවිතය තුළ දුකටපත් වෙන පාර. ප්‍රත්‍යඥ දර්ශනය. අනාර්ය දර්ශනය කියන්නේ ප්‍රත්‍යඥයින්ගේ දැක්ම. ඒක එක්කලා වාසය කළොත් දුකම ගෙනත් දෙනවා. එහෙනම් ඒ වාසයෙන් හැකිතාක් ඉක්මනින් ජීවිතෙන් අයින් වෙන්න. ඇඳුමෙන් අයින් වෙන එක ජීවිතෙන් අයින් වෙන එක නෙමෙයි, අර ඇසුරෙන් අයින් වෙන එක. අනාර්ය දර්ශනය. දැන් ඊට පස්සේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්ච කරෙය්‍යාති ආර්ය දර්ශනය. ඔන්න ජීවිතය තුළ ගෙනාවා වූ අනාර්ය දර්ශනය ආර්ය දර්ශනයට මාරු කිරීම සැබෑම ආගමික ජීවිතයක ආරම්භයයි. නමුත් මේ දැක්ම නැති නිසා හැමම ආගමක්ම පාහේ ආගමික අධ්‍යාත්මික හොයන්නේ නැතුව පිටපැත්තෙන් දිනවලින් චාරිත්‍ර වාරිත්‍ර වලින් ඇඳුම් වලින් උත්සව වලින් පුද පූජා වලින් තමන්ගේ ආගම වෙනස් කරලා පෙන්වන්න හදනවා. මට නම් වැදගත් නැහැ. මට වැදගත් වෙන්නේ ඕන කෙනෙක් තුළ මෙන්න මේ දර්ශනය ගන්න පුළුවන් වුන් ඇතුළතින් වෙනස් වෙනවා. මේ බාහිර වෙනස්කම් වාද ભેද වලට එහෙම නැත්නම් තරහ මරහ වැඩි කරන්න හේතුවක් වෙලා තිබෙනවා. ආගම් අතරත් අවුරුදු තියෙනවා ලෝකේ. යුද්ධත් කරලා තියෙනවා, මිනිසුත් මරලා තියෙනවා. එතකොට ඒක හරි කියලා හිතන්න පුළුවන්ද? නමුත් ආධ්‍යාත්මික දර්ශනය තුළ බාහිර ලෝකේ සටන් නැති කරන්නේ නැහැ. උන් තවදුරටත් සංසුන් කරනවා. මම දකිනවා බුදු සමයේ පෙන්වන්නා වූ මේ සාහුදස්සන මරියාණන් සන්නිවාසයේ සදාසුකෝ කියන දර්ශනය මේ ලෝකේ බොහෝ දෙනෙකුට දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ ආගම් වල ඇඳුම් වල චාරිත්‍ර වල සිටමින්ම ඇතුළතින් සුව ලබන මාර්ගය නැත්නම් ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. පිටින් මොන ආගමිකයෙක් වුණත් ඊට පස්සේ යනවා නම් යන්නේ බුදුන් වෙත. ඔවුන්ගේ ආගම් වලින් කියනවා නම් තමහර විට අල්ලා දෙවියන් වහන්සේ වෙත හෝ සදාකාලික ස්වර්ගයට යන මාවත විය හැකි. ඔන්නෝම අපිට මේ දර්ශනීය මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් එතකොට මිනිසා වෙනස් වෙනවා. එතකොට මිනිසා කාගේ අත්අඩංගුවෙන්ද මිදෙන්නේ? ලෝභ දේශ මොහ අත්අඩංගුවෙන් මිදෙනවා. මේ ප්‍රාණායපකරුවන් තිදුනාගේ අත්අඩංගුවෙන් මිදුනහම තමයි මිනිසාට නිදහස ඉන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔබට ලබාගත් ජීවිතයේ මෙන්න මේ නිදහස භුක්ති විඳින්න අවශ්‍ය නුවණැස ඉවර කරගන්නට මෙම ගාථාව තුළ මම පැහැදිලි කළා වූ කරුණු හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ සඳහා අරණායක හොරේවැල පදිංචිව සිට 1999 ජනවාරි 6 වෙනි දින පරලොව සැපත් වන්නට යෙදුනා වූ මොහොට්ටාලලාගේ විජේරත්න මහතා ගෞරවයෙන් සිහිපත් කිරීම පිණිස භාර්යාව සහ දරුවන් විසින් තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරා තිබෙන්නේ. අරමුණු අතර අරණායක හොරේවැල පදිංචි සිට 1999 ජනවාරි 6 වෙනි දින පරලොව සැපත් වන්නට යෙදුනා වූ මොහොට්ටාලලාගේ විජේරත්න මහතා ගෞරවයෙන් සිහිපත් කිරීම පිණිසත් පින් අවශ්‍ය ස්ථානයක සිටිනම් ධර්ම දානමේ පුතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී මතු දින ආත්මයකදී යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබා සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුක් කෙලවර කොට උතුම් නිර්වාණය සම්පත්තියට ලබා ගැනීමට හේතු ආසනාව වේවායි පැතීම පිණිසත් දායකත්වයේ දරා තිබෙනවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් දායකත්වයේ දරූ සැමට සහ පවුලේ සියලු දෙනාටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ කුසලයේ අත්පත් වීමෙන් සහ අවබෝධයෙන් ඉහාත්ම වශයෙන්ම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනයේ සැලසේවා. ආනිසංස වශයෙන් අවබෝධ වශයෙන් සදහන් මඟ විවර වේවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම සසරණ දීම සියලු සංසාරික දුක්ඛයන් අත මිදී උතුම් නිර්වාණ සැනසීම පිණිස මෙම උතුම් පුණ්‍යමය කුසලයේ පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සඵල විය හැති පැතුම් සඵල වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් පවුලේ හැමටත් ධර්ම ශ්‍රවණය කළා වූ හැමටත් ඔබ තුල පවතින්නේ බාලයන්ගේ දර්ශනයේද ඒක දුකක් බව තේරුම් අරගෙන බාලයන්ගේ දර්ශනයෙන් ඉවත් වී ආර්යයන්ගේ දර්ශනයට එනට මෙම කරුණ පැහැදිලි කිරීම උපයෝගී වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.
मोहक्षयो निब्बानम्